මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නම් ආජීවස්මික සීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත දුග්ගා උද්ධර තත්තානං පංකේ සත්තෝව කුංජරෝති සදහවත් පින්වතුනි අප්‍රමාදය තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උගන්වා වදාළ නිර්වාණගාමී ප්‍රතිපදාවේ අයන්නේ හැටියට සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන අප්‍රමාදය කියන වචනේ නැති අන්දමේ ගැඹුරක් මේ ශාසනික සංකල්පය තුල තියෙනවා. සිත කෙලෙස් වලින් රැකගැනීමේ අප්‍රමාදී වීමයි මේ බුද්ධ ශාසනයේ අප්‍රමාදී හැටියට සලකන්නේ.
ඒ බව පැහැදිලි වෙන ගාථා ධර්මයකුත් ඊට අදාළ කථාන්තරයකුයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමේදී කොසල් රජුගේ බද්ධේරක කියන ඇතෙක් සම්බන්ධ කාරණයක් මුල් කරගෙන මේ බද්ධේරක කියන ඇතා තරුණ කාලයේ බොහොම බල සම්පන්නව ඉඳලා කල්යාමේදී ජරාවෙන් දුර්වල වෙලා එක දවසක් ලොකු විලක බහැලා මඩේ ඉරුණා. මඩේ ඉරිලා ගොඩ එන්න බැරුව ඉන්නවා දැකලා මිනිසෙන් කතාව වැටුණා. අනේ මේ තරම් ශක්තිමත් ඇතිකුත් දැන් මේ තත්ත්වයට වැටලා ඉන්නව නේද කියලා. ඒ කතාව රජුරවන්ට අහන්න ලැබුණාම රජුරෝ ඇද්ගොව්වට නියම කළා මේ ඇතා ගොඩ ගන්න කියලා. ඒ ඥානවන්ත ඇද්ගොව්වා ගිහිල්ලා මොකක්ද කළේ? ඒ ඇතාට පේන හරියෙන් යුද්ධයට නික්මුණු බලයණියක ස්වරූපයක් දැක්කෙව්වා. ඒ කියන්නේ සේනාංකයක් යුද්ධයට නික්මුණු ආකාරයක් පෙන්වුම් කළා. ඊළඟට යුද බෙරක් ගහන්න සැලැස්සුවා. එතකොට ඇතා හිතුවා මේ දැන් ඉතින් යුද්ධයට පිටත් වෙන්න වෙලාවයි කියලා දණිපණි ගාලා අර මඩ ගොඩින් නැගිට්ටා. මේ කථාන්තරේ මේක එහෙම දැක්ක සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළාම බුදු පියාණන් වහන්සේ වදාලා ඔව් එහෙම තමයි මහණෙනි. ඒ ඇතා මේ මඩ වගුරෙන් සෝත්සාහයෙන්ම ගොඩ වුණා. ඒ වගේම නුඹලටත් තියෙන්නේ නියම ආකාරයෙන්ම උත්සාහ දරලා පීරේ දරලා මේ කෙලස් මඩ වගුරෙන් ගොඩ වෙන එකයි කියලා. එහෙම ප්‍රකාශ කරලා ඔන්න ඒකට අදාළව තමයි මේ ගාථා ධර්මයේ වදාළේ. අපමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත අප්‍රමාදයේ අලුම් කරන්නෝ වව්. අප්‍රමාදයට කැමැති අය වෙන්නේ කියන එකයි. අප්‍රමාදයේ අලුම් කරන්නෝ වේව්. සචිත්ත මනුරක්ඛත තමාගේ සිත රැකගනියු. දුග්ගා උද්ධර තත්තානං පංකේ සත්තු කුංජරෝ. මඩේ එරුණු ඇතෙකු වගේ තමාව මේ කෙලෙස් දුර්ගයෙන් ගොඩනගා ගන්න කියන අදහසයි මේ ගාථාවේ තියෙන්නේ. ඉතින් මෙතන මේ ගාථාව ගැනත් කථාන්තරය ගැනත් අපි හිතනකොට අපිට විශේෂයෙන්ම මේ යුගයට වැදගත් වෙනවා මේ අද්ගොව්වා දැකූ උපාය කෞශල්‍ය උපාය එකත් අපිට බොහොම වටිනවා ආදර්ශවත් වෙනවා. ඒ වගේම අර ඇත අච්චර දුර්වල වෙලා ඉඳලා අවස්ථානුකූලව කරපු ඒ සටන් දර්ශනය නිසා උත්සාහයෙන් වීරයෙන් ගොඩ වුණු ආකාරය. මේ යුගයට අපි මේක අදාළයි කියලා කියන්නේ මොකද? දැන් අපි ගිහි පැවිදි දෙපක්ෂයේම ශාසනික ගුණධර්ම පරිහානිය ගැන කල්පනා කරලා බලනවා නම් අපි ටිකකට උපමාවට ගනිමු. මේක අපි මේ ශාසනය හඳුන්වමු ශාසනය ඇතා කියලා. මේ ශාසනය ඇතා ලොකු මඩ වගුරක ඉරිලා ගොඩ එන්න බැරුවයි ඉන්න අවස්ථාව. මේ ඇතා මීට අවුරුදු 2000 ගානකට කලින් 2500කට විතර කලින් සීල සමාධි ප්‍රඥා කියන ඒ ආධ්‍යාත්මික ගුණ සම්භාරයෙන් බොහොම බල සම්පන්නව තේජාන්විතව හිටිය ඇතෙක්. නමුත් දැන් මොන හේතුන් නිසා හරි කෙලෙස් මඩ වගුරේ ගැලිලා ගොඩ වෙන්න බැරුවයි ඉන්නේ. ඇත්ත වශයෙන් අපි කවුරුත් දන්නවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. අපේ ශරීරයත් අනිත්‍යයි, ශාසනයත් අනිත්‍යයි. නමුත් ඒක අපි දැනගත්තත් මේ අපේ අනිත්‍ය වූ ජරාවටපත් වෙන මේ ශරීරය තව එක දවසක් හරි ජීවත් කරගෙන පංචකාම සම්පත්තිය විඳින්න මේ ලෝක සත්වයා කොයිතරම් පිළිපැහැදම් කරනවද, වෙහෙස වෙනවද, ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන නොයෙකුත් විදිහේ ඒ දෙවි යන කෑලි වලට කෑලි පුරුද්දාගෙන පුදුම අන්දමේ සැත්කම් කරගෙන මේ තව දවසක් ජීවත් වෙන දරන උපක්‍රමය. එතකොට මේ පංචකාම සම්පත්තිය සඳහා මේ ශරීර ගොඩව ජීවත් කරගන්න එක දවසක් අරතනම් විය පැහැදම් කරනවා නම් සදහටම ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් කෙනෙකුට නිදහස් වීමට උපකාර වන බුද්ධ ශාසනය එක දවසක් හරි ජීවත් කර ගැනීමට කොයිතරම් ප්‍රයත්නයක් දැරිය යුතුද? ඒක අනිත්‍යයි කියලා උදාසීන වෙන්න ඉඩක් නැහැ. එතකොට මේ ජීවත් කිරීම පිළිබඳව අපි කල්පනා කරනවා නම් මොකද්ද අපි ගත යුතු පියවර? මේ කාලේ නොයෙකුත් විදිය සටන් පාට ඉදිරියට එනවා මේ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳව. නමුත් අපට මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව පමණක් නෙවෙයි අතීත බුදුවරුන් පවා පාවිච්චි කළ වටිනා ගාථාවක් මේ අවස්ථාවේ මතක් කරගත්තොත් ඒ ගාථාවේ කියවෙනවා නියම සටන් පාඨය මොකද්ද? ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ දුනාථ මච්චුනෝ සේන නලාගාරං කුංජරෝ ආරම්භව නික්මෙව් වේදේව බුදු සසුනේහි නසව මරුසෙන් හැම බටගේ බින්දින ඇතුසේ. එතකොට මෙතන මේ කියන
සටන කවුරු එක්කද කරන්නේ? මේ ඇතුළත సంతానගත කෙලෙස් සමූහයක් එක්කයි. එතකොට මේ කෙලෙස් සමූහය සමග සටන් කිරීම තුලිනුයි ශාසනය ආරක්ෂා කරගන්න වෙන්නේ. මොකද මේකට හේතුව? දැන් අපි සාමාන්‍යයෙන් ශාසනය කියලා හිතන්නේ විහෙර විහාර, ප්‍රතිමා, චෛත්‍ය ආදියයි. නමුත් මේවා ශාසනයේ සංකේත පමණයි. මේවෙන් සංකේතවත් වන්නේ මොකද්ද? මොනවද මේවෙන් සංකේතවත් වෙන්නේ? ශීල, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම තුලයි. මේ ගුණ ධර්ම තියෙන්නේ කෙනෙකුගේ චිත්තසංතානෙ. ඒකට මේ ගුණ ධර්ම ආරක්ෂා කර ගැනීමයි ශාසනය ආරක්ෂා කර ගැනීමයි කියලා කියන්නේ. එතකොට මෙතන කියවුණා ආරභත, නික්ඛමත, යුඤ්ජත බුද්ධ ශාසනය කියලා. මේ තුලින් අපිට පේනවා මේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා අප තුල තියෙන ශක්තිය, අප තුල තියෙනවා යමක් ආරම්භ කිරීමේ ශක්තියක් හැඟවිලා තියෙනවා. ඒ වගේම ඒ ආරම්භ කරලා ඒ ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරලා කරගෙන යාමේ ශක්තියක් අවකාශ තුලක් තියෙනවා එක්තරා මට්ටමකට. ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීමේදී එන දහසක් කරදර, උපද්‍රව, බාධක මැඩපවත්වමින් ඉදිරියට යාමේ ශක්තියක් තියෙනවා. ඒ ටික තමයි ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා ධර්මය හඳුන්වලා තියෙන්නේ. ආරම්භ ධාතු කියන්නේ අන්න අර ආරම්භීමේ ශක්තිය අප තුල තියෙනවා. ඒ වගේම ඒ ආරම්භලා ඒ ක්‍රියාමාර්ගය ඒක ක්‍රියාත්මක කිරීම. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ පරාක්‍රමය කියලා කියන්නේ එහි යෙදීම තුලින් ඒකෙදි ඉදිරිපත් වෙන බාධක ජය ගැනීමේ හැකියාව. ඒකට ඒකම තමයි අපිට හිතා ගන්න තියෙන්නේ අර යුඤ්ජත කියලා කිව්වේ. බුද්ධ ශාසනයේ නොයේදී බුද්ධ ශාසනය රැක ගන්න බෑ. බුද්ධ ශාසනය පිටට බාර දීලා ඒ සංකේත වලට බාර දීලා ඒක රැක ගැනීමෙන් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. බුද්ධ ශාසනය රැක ගන්න නම් බුද්ධ ශාසනය යෙදෙන්න ඕන. ඒකයි යුඤ්ජත බුද්ධ ශාසනය කිව්වේ. එතකොට තමයි යන්න අර මාර සේනා පළවල හැරලා මේ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය ගැන අපි කල්පනා කරලා බලනවා නම් අපි කවුරුත් වගේ අහලා තියෙන සමහර විට සමහරුන් ආරක්ෂක මන්ත්‍රයක් හැටියට පාවිච්චි කරන අතීත බුදුවරුන් පවා ප්‍රකාශ කළ වටිනා ගාථාවක් කවුරුත් දන්නවා. සබ්බ පාපසාකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. හැම පවින් වැළකුම කුසල් වෙතටම එළඹුම සිත පිරිසිදු කෙරුම ශාසනය මෙයමයි හැම බුදුන්ගේම හැම බුදුවරුන්ගේම ශාසනය මේකයි. ඒකට ශාසනය මේක නම් ඒක තුලින් හැඟෙන්නේ මොකක්ද? හැම පවින් වැළකුම කියලා කියන්නේ පවින් වැළකීම කියන එකෙන් පෙන්වුම් කරන්නේ ශීලය. කුසල් වෙතටම එළඹුම කියලා කියන්නේ සමාධියයි. ඔය ඇතැම් විට පොතපතේ තියෙනවා පළවෙනි ධානයට එළඹ වාසය කළා කියලා. අන්න එතන එළඹ කියන වචනේ තියෙන. ඒකට අපි කිව්වේ කුසල් වෙතටම එළඹුම. කුසල් සිතට එළඹෙනවා. ඒකෝට පළවෙනි පියවර ශීලයයි ඊළඟට ඒ ශීලයෙන් කය වචනේ හික්මවා ගැනීමෙන් පසුතැවිල්ලෙන් තොරව සකස් කරගත්තු හිත නීවරණයෙන් මුදාගෙන යම් අවස්ථාවක කර්මස්ථානයක් තුලින් සමාධිය ඇති කරගන්නවා. ඒකටයි මේ කුසල් වෙතටම එළඹුම කියලා තියෙන්නේ. ඊළඟට සිත පිරිසුදු කෙරුම. අත් වශයෙන් සිත ඉහළම මට්ටමින් පිරිසුදු කෙරෙන්නේ ප්‍රඥාවෙන්. ඒකයි අර ආලෝක යක්ෂය ආපු ප්‍රශ්නයකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ පඤ්ඤාය පරිසුද්ධති කියලා. ප්‍රඥාවිනුයි සිත පිරිසුදු වෙන්නේ. එතකොට අන්නේ මෙතන මේ සචිත්ත පරියෝදපණ කියලා කිව්වෙත් අන්න අර සිත පිරිසුදු කිරීමයි. තමන්ගේ සිත පිරිසුදු කිරීමයි. පිරිසුදු කිරීම තුළින් මේ ඒකයි බුද්ධ ශාසනය සම්පූර්ණ වෙන්නේ. ඒ පාරිශුද්ධිය ඇත්ත වශයෙන්ම ප්‍රඥාවිනු විදර්ශනා ප්‍රඥාවිනු. මේ තුලින් කියවෙන්නේ සීල සමාධි ප්‍රඥා. මේ කාරණාත් නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා අපි යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ ආරම්භක පියවර තමයි ආත්මාදර්ශය. Tamanම ආදර්ශයක් දෙන්න ඕන. ආදර්ශයෙන් තොරව මේ ශාසනය රැක ගන්න බෑ. බුද්ධ ශාසනයේ නොයේදී බුද්ධ ශාසනය රැක ගන්න බෑ කිව්වේ ඒකයි. ඒකට අපි ඉතිහාසය ගැන හිත යොදලා බලනවා නම් අපි ඇත්ත වශයෙන් සිහිපත් කළ යුතුව තිබෙනවා. අපි අපේ රජ කෙනෙක් කියලා නොකියුවත් දඹදිවයේ ධර්මාශෝක අධිරාජය. අපි කොහොම හිතුවත් මේ ලෝක ඉතිහාසය පිළිබඳ ගැඹුරට හැදෑරූ විද්වතුන් පුදුම විදිහේ ප්‍රකාශයක් කළා තියෙනවා ධර්මාශෝක රජතුමා පිළිබඳව. දසදහස් ගණන් රජවරුන්ගේ නම් සඳහන් වෙන මේ ලෝක රාජාවලියේ ධර්මාශෝක මහරජාණන්ගේ නම අසහායව අද්විතීයව තරුවක් වගේ බබලනවා කියලා. පිටු කරන්න බෑ කියලා. මොකද ඒකට හේතුව යුද්ධයෙන් ජය ලබන තිබෙන අවස්ථාවක යුද්ධය අතහැරලා යුද බෙරේ වෙනුවට දහම් බෙරේ යුද බෙරේ වෙනුවට දහම් බෙරේ වයන් උත්සාහයක් අවංක උත්සාහයක් දැරුවා. ඒ වායේ දැන් ඔය දැනටත් හම්බෙලා තියෙන ඒ ශිලා ස්තම්භ වලින් සෙල්ලිපි වලින් හෙළි වෙනවා ධර්මාශෝක රජතුමා කොයිතරම් අවංක
නිහතමානී ප්‍රයත්නයක් දරුවද ඒ වගේම ලෝකයාට කියාපෑවා පසුතැවිල්ල තමා තුළ ඇති වුණු අර ඒ කාලිංග යුද්ධයේදී ලක්ෂ සංඛ්‍යාත ජනයා විනාශ කිරීම නිසා තමා තුළ ඇති වුණු විප්ලවය ඒ පසුතැවිල්ල ඒ ගල්වල සෙල්ලිපි වල සටහන් කළා අවංකව සටහන් කළා සමාවෙ ඉන්නනවා වගේ රටවැසියන්ගෙන් ඊට පස්සේ මම මෙහෙම එකක් කරන්නේ නැහැ කියලා. අන්න අර පවින් වැලකීමේ උත්සාහයක් රාජ්‍ය මට්ටමින් දැරුවා. රාජ්‍ය මට්ටමින් තමන්ගේ సంతానගත විප්ලවයක් තුලින් සමාජ සංශෝධනයක් සමාජ පරිවර්තනයක් කරන්න ඉතිහාසයේ ඒ ධර්මාශෝක රජතුමා තරම් ඉහළින්ම ඒ මට්ටමින්ම වීරිය දරුවෝ උත්සාහය දරුවෝ කිසිම කෙනෙක් නැහැ කියන එකයි ඉතිහාසඥයන්ගේ මතය. එතකොට ඒ අනුව අපි තවදුරටත් කල්පනා කරලා බලනවා නම් ඒ සෙල්ලිපි වල පුදුම විදියට සඳහන් වෙනවා. ඒ අර කලින් චණ්ඩාශෝක වුණු හැටියට හිටිය දාමරික රජතුමා පසුව ධර්මාශෝක වුණාට පස්සේ ධර්ම මහා මාත්‍ර කියලා ඒ විදිහේ මිනිසෙන් ඒ විවිධ ආගම් අතර ආගමිකයන් අතර ධර්මානුකූල ජීවත් වීමට උපදෙස් දෙමින් ඒවාට අදාළ සෙල්ලිපි ධර්ම කොට්ඨාස ඉදිරිපත් කරමින් කොයිතරම් පුදුම විදිහේ උත්සාහයක් දරුවද කියලා. එපමණක් නෙවෙයි දැන් සාමාන්‍යයෙන් මිනිසෙන් කතා කරනවා ඇහෙන්නේ මානව දයාව ගැන මානව හිතකාමීත්වය ගැන. ධර්මාශෝක රජතුමා ඊටත් වඩා පියවරක් ඉදිරියට ගියා. මානව දයාව පමණක් නෙවෙයි සත්ව කරුණාවේ ඒක ක්‍රියාත්මක කරන්න අවංක උත්සාහයක් ගත්තා. ඒ සෙල්ලිපි වලින් හෙළි වෙනවා යාග හෝම සඳහා හෝ විනෝදය සඳහා හෝ ආහාරය සඳහා හෝ සතුන් මැරීම තහනම් කළා. ඒ වගේම ගෙදරවල වල සිටින සත්වයින්ට ක්‍රූරත්වය දැක්වීම පවාසන ඒවට විරුද්ධව ඒවා නොකරන හැටියට ආවාද කළා. ඊළඟට මේ අර සත්ව කරුණාවෙන් යුක්තව અભේදානීය දීමේ වැඩපිළිවෙල ආරම්භ කළේ රජගෙදරින්මයි. තරා සෙල්ලිපියක පුදුම විදියට සඳහන් වෙනවා. ඒ ධර්මාශෝක රජතුමාගේ ආවංක භාවයත් නිහතමානීත්වයක් පෙන්වු කරන අන්දමින් මේ විදිහටයි කියවෙන්නේ. මේ සෙල්ලිපිය සටහන් කරන්න කලින් රජගෙදර මුළුතැන්ගේ 100,000 ගණන් සත්වයින් මැරුවා. නමුත් මේ ලිපිය සටහන් කරන වෙලාව වෙනකොට ඒ මැරුව සතුන් ගණන අඩු කරගෙන ගිහිල්ලා දැනට මරන්නේ මොනරුන් දෙදෙනෙකුත් මුවෙකුත් විතරයි. ඒ මුවත් හැමදාම මරන්නේ නැහැ. ඒ සතුන් 3 දෙනා මැරීමත් යථා කාලයේදී නවත්වන්නයි මගේ බලාපොරොත්තු. කොයිතරම් අවංක කියමනක්ද? ගලක කොටනකොට කෙනෙකුට කියන්න තිබුණා ශතවර්ෂ ගණනක් අනාගතයේ ඉන්න අයට තමන්ගේ මාන්නය කියාපාන්නවා නම් අද කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා. ඒ වෙනුවට අන්න තමුණුත් અભේදානයේ දීමේ ඒ මාර්ගයේ ප්‍රතිපදාවේ සොශක්තියින් යන අතරේ එක් අවස්ථාවක මෙහිම සටහන් කළ දෙමුණා අනිත් අයටත් ධෛර්යයක් වශයෙන්. තමා වැටුණු වලින් ගොඩ යන අතර අනිත් අයත් ගොඩ ගන්නන්න උපකාර ගත්තා. එතනයි අපි කිව්වේ චරිතාදර්ශය කියලා. චරිතාදර්ශය තමයි නිහඬ බණ. යම් සාර්ථකත්වයක් ඒ අශෝක රජතුමාගේ රාජ්‍ය කාලය තුල සිදු වුණා නම් ඇත්ත වශයෙන් කියවෙන හැටි අවුරුදු 12කට පසුවයි මේ පරිවර්තනය වෙලා තියෙන්නේ. අවුරුදු 10ක් හෝ 20ක් හෝ තුල යම් සාර්ථකත්වයක් ඇති වුණා නම් ඒකේ රහස තියෙන්නේ අන්න අර సంతానගත විප්ලවයක් තුලින් චරිතාදර්ශය තුලින් සමාජයේ ධර්මයට නැඹුරු කිරීමේ ප්‍රයත්නයයි. එතකොට අපි අන්න එකයි පාඩම හැටියට ගන්න තියෙන ඉතිහාසඥයන්ුත් පෙන්වන්නේ. ඒක තමයි ඇත්ත වශයෙන් වටිනාම ආදර්ශය. අතීතයේ පොතපතේ කියවන චක්‍රවර්ති රාජ්‍ය ගැන කියලා අපි සතුටු වෙනවා පුදුම විදිහේ ඒවයි කියන සබ සම්පත් ගැන හිතලා ධර්ම ගැන ඒවා ක්‍රියාත්මක කරන්නට බැරි දේවල් හැටියට. නමුත් අපි බෞද්ධයින් හැටියට එහෙම හිතුවත් අන්න අර අපි සිංහලයින් හැටියට එහෙම හිතුවත් ඒ දඹදිවේ එක්තරා රජ කෙනෙක් ඒ විදිහේ ප්‍රයත්නයක් කරලා තියෙනවා අවංක ප්‍රයත්නයක්. ඒකට අන්නේ තුලින් අපිට යම් කිසි පාඩමක් මේ යුගයට උපකාර වෙනවා. ඉතින් මේ ශාසනය ගැන හිතන බලනවා නම් ඒ රජතුමා තමන්ගේ පුත්‍රයා දුවත් තමන්ගේ ශාසනයට හිමිකම් කීමේ හැකියාවක් ලබා ගැනීම සඳහා පූජා කළ පමණක් නෙවෙයි ඊළඟට ස්වදේශීය ශාසනය ආරක්ෂා කර ගැනීම පමණක් නෙවෙයි දේශාන්තරවල ශාසනය පැතිරීමේ සඳහා විශාල ප්‍රයත්නයක් ගත් බවත් අපි කවුරුත් දන්නවා ඉතිහාසගත කතා වලින්. කොටින්ම කියතොත් ඒ අපට ඒ ශාසන දායාදයේ තමන්ගේ දරුවන් දෙදෙනාගෙන්ම ලැබුණ බව මේ කවුරුත් දන්නවා. එතකොට මේ විදිහට කල්පනා කරලා බලනකොට අපිට හිතා ගන්න තියෙන්නේ චරිතාදර්ශයයි තුලිනුයි මෙන්න මේ විදිහේ ශාසනය ගොඩ ගැනීමේ මඩවගුරෙන් ගොඩ ගැනීමේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ මහාචුන්ද කියන ස්වාමීන් වහන්සේට එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා තමා මඩවගුරේ ගැලිලා ඉඳගෙන වෙන කෙනෙක් මඩවගුරෙන් ගොඩ ගන්න බෑ කියලා. ඒ වගේම තමා නොදැනී අය කියන්නේ අදාන්තව අවිනීතව නොනිවි නොදැමි නොහික්මි නොනිවි වෙන කෙනෙක් දමනය කරන්න හික්මවන්න නිවන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. එතකොට මේ බුද්ධ ආවාදය අනුවත් අපිට හිතා ගන්න තියෙන්නේ කොයි මට්ටමකින් නමුත් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා
චරිතාදර්ශනයක් තුලින්මයි ශාසනය ගොඩ ගන්න සිද්ධ වෙන්නේ. ඒකට ඒ කාරණේයි අපිට මේ ධර්මාශෝක කතාවෙන් පිළිවෙන්නේ. නමුත් ඒ බඳු යුගයක අපිට මේ සමාජය ගැන කල්පනා කරලා බලනවා නම් දැන් සමාජයේ චරිත කතා ගැන හිතලා බලනවා නම් බොහෝ විට තරුණ පෙළට අහන්න කියවන්න ලැබෙන්නේ පරාජිතයින්ගේ චරිත කතා, කාල්පනික පරාජිත චරිත පිළිබඳ නවකතා, කෙටි කතා, නාට්‍ය ආදියයි සමාජයේ බහුලව ජනප්‍රිය වෙලා තියෙන්නේ. නමුත් අර කිව්ව අර ඇද්ගොව්වා අර යතාට වීරෝදාර තරුණ කාලය මතක් කරලා දුන්නා වගේ අපටත් කරන්න තියෙන්නේ අතීතයේ වීරෝදාර තෙරණියන්ගේ චරිත, වීරෝදාර උපාසක උපාසිකාවන්ගේ චරිත ඉදිරිපත් කරලා ඒවාට හිතේ දීමයි. ඒවා ඒ ආදර්ශ ගැනීමයි. ඒක තුලින් තමයි අර කෙනෙකුට හැකි සංඥාව මතු කර ගන්න පුළුවන්. දැන් අර අයතා ඒ තරම් දුර්වල හිටියත් හැකි සංඥාව තුලිනුයි. ඒකයි වීරය කියලා කියන්නේ. කෙනෙකුගේ වීර ශක්තිය සාමාන්‍යයෙන් ඒ එදිනදා ජීවිතයක මනින්න උපකරණයක් නැහැ. වීරය මතුවෙන්නේ අර කියාපු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ඒ වීරය මතුවෙන්නේ. ඒකට අවශ්‍ය අනිකුත් කාරණා එකතු වුණාමයි. දැන් මේ ශාසනය ඇතා ගොඩ ගන්න නම් ඒ වීරිය මතු කරන්න ඕන වෙන්නේ පළමුවෙන්ම ශ්‍රද්ධාව, ඊළඟට සතිය, ඊළඟට අර වීරිය හතර ආකාර වීරියක් සඳහන් වෙන ධර්මයේ මේ පින්නතුන් අහලා ඇති සංවර පහාන භාවනා අනුරක්ෂණ කියලා ඒ තිබෙන කෙලෙස් ඒ එහෙම නැත්නම් තමා විතර ගලාගෙන ඉන අකුසල් සිත් ඒවා වළක්වා ගැනීම ඉන්ද්‍රිය සංවර ආදියෙන් ඊළඟට තමා ළඟ තිබෙන අකුසල් නිරපා හැරීම තමා වෙත නැති කුසල් සිත් ලං කර ගැනීම තමා ළඟ දැනට තියෙන කුසල් සිත් තහවුරු කර ගැනීම කියන භාවනා වශයෙන් ඔන්න ඔය කියන හතර ආකාර වීර්යයක් මේ වීර්ය පිළිබඳ සංකල්පය තුල තියෙනවා. එතකොට අන්නේම සතිය ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාව උපකාර වෙන වීර්යයට ශ්‍රද්ධාව නැතිව දැන් හැකි සංඥාවක් ඇති කරගත්තේ නැත්නම් අර ඇතාට ගොඩ නගින්න බැරි වෙනවා. Tamanට අයිති වැඩේ. දැන් යුද්ධ මේ සටන් බලයන්ියක් මේ යුද්ධයට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟට මේ යුද බෙරත් ඇහෙනවා. ඔන්න අර අතීතේ මතක් වුණා. අර තේජාන්විත අතීතය මතක් වෙලා නැගි හිටියේ. ඒ විදිහට අපට ඇතැම් විට කෙනෙක් තුල තියෙන්න පුළුවන් අන්න අර කියාපු හැකි සංඥාව ඇති කරගත්තොත් අර කියාපු තේජාන්විත බවක් නැවත මතු කර ගැනීමේ ශක්තියක්. මොකද්ද මේ අර කිව්වේ ශීල සමාධි ප්‍රඥා කියලා කියන එකයි. ඒකට අර හැම පවින් බැලකුම. එතනයි පළමුවෙනි පියවර. ඒ විදිහට ඒ ආරම්භයක් කළා නම් ඊළඟට ඒක තුල තියෙන්නේ ඒ ශීලාදී මේ පින්නතුන් හොඳට දන්නවා. ශීල සමාදානය තුලම ගැබ්බෙනවා අර ස්වේච්ඡාවෙන් සෝත්සාහයෙන් නැගීමේ ප්‍රයත්නය සමාදියානි කියන වචනේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියානි. කවුරුත් කිව්වට නෙවෙයි. පරපණ නැසීමේ පිළිබඳ පින් වැළකීමේ පිළිබඳ ශික්ෂාපදය වේරමණී. වැළකීම පිළිබඳ ශික්ෂාපදය ඒ ප්‍රතිපත්තිය සමාදන් වී රකින්න. ඒකට එතන තියෙන සෝත්සාහය ස්වේච්ඡාවෙන් කරන දෙයක් බල කළා කරන දෙයක් නෙවෙයි. Taman මේක අදිෂ්ඨානයක් හැටියට අරගෙන ඒ අදිෂ්ඨානය තුල පිහිටලා කය වචන හික්මවා ගන්න. ඒ විදිහට අන්න අර හැකි සංඥාව යම් කෙනෙක් ඇති කරගත්තා නම් ඒතනත්තාට පුළුවන් අර තමන් එරිලා ඉන්න මඩ වගුරෙන් නැගිටින්න. ඇතම් කෙනෙක් සත්ව ඝාතනය තුල එරිලා, තව කෙනෙක් හොරකම තුල එරිලා, තව කෙනෙක් දුරාචාරය තුල එරිලා, තව කෙනෙක් බොරුව තුල එරිලා, තව කෙනෙක් මත්පැනෙහි ගැලිලා එරිලා. අන්න ඒ විදිහේ අවස්ථාවක තමන් කල්පනා කරන්න ඕන. අර වැටුණු තැනින්මයි ගොඩ එන්න ඕනේ. වැටුණු තැනින්මයි ගොඩ එන්න ඕනේ. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා අර හැකි සංඥාව පිළිබඳ අදහස. ඒකට වුණ කරන්නේ ශ්‍රද්ධාවයි. අතීතයේ අර කියාපු කළු චරිත. දැන් ඔය තෙරණියන්ගේ චරිත, ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ චරිත කථාන්තරේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන මේ කාලේ ඒවා එතන තරම් තැනක් දෙන්නේ නැති වගේ වෙන එකක් තබා ජාතක කතාවල පවා සමහර විට මේ කාලේ ඉන්න මිනිස්සුන්ට වඩා උතුම් ගුණ ධර්ම ඇති තිරිසනුන්වත් හිටියා කියන හැඟීමවත් වෙනවා ජාතක කතා කියනකොට. ඉතින් අන්නේ විදිහේ හැකි සංඥාවක් ඇති කරගෙනයි මේකෙන් නැගිටින්න ඕනේ. ඒකට පළවෙනි පියවර තමයි කය වචන හික්මවා ගැනීමට තියෙන මේ ශීල ප්‍රතිපatti පංචශීලිය හොයවා, ආජීවෂ්ටම ශීලිය හොයවා, උපෝසත අට්ඨංග සීලිය හොයවා, දස් සීලිය හොයවා, වික්ෂු සීලිය හොයවා. ඒ යම්කිසි ශීල ශික්ෂාපද පද්ධතියක් සමාදන් වෙලා ඒක හිතට අරගෙන ඒ අනුව තමන්ගේ චර්යාව හරි ගස්සා ගැනීමෙන් අර ඒ ලෝකෙට ඉබේටම ආදර්ශයක් ලැබෙනවා. 아무තුන් කෑ ගැහුවේ නැතත් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට යම් කිසි කෙනෙක් පරපණ නැසීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය රකින්නවා නම්
ඒ තැනත්තා අනන්ත අප්‍රමාණ සත්වයින්ට અભය දාණය දුන්නා හා සමානයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒකට අර අශෝක රජතුමා උත්සාහ කළේ ඒ විදිහේ දෙයක්. ඒ විදිහට අපිත් කල්පනා කරන්න ඕන. දැන් මේ ධර්මද්වීපයේ දිනපතා මරණු ලබන ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ලේ ගංගා ගලා යනවා. එතකොට ඒවා තුලින් අපි කල්පනා කරන්න ඕන අන්නර අවිහිංසා ප්‍රතිපත්තිය තුල ධර්මාශෝක රජතුමා ඉදිරිපත් කළ අදහස් සමූහය අපේ හිතට කාවද්ද ගත්තොත් ඒවා පෞද්ගලික මට්ටමින් තමන් ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉබේටම ආදර්ශ වශයෙන් තමන්ගේ தත්ත්වයේ කොබඳු හෝ ඒවා ඒ දකින්න අසන අසුරු කරන අය ඒක අනුකරණය කරනවා. එතකොට මේ අවවාදයට වඩා ආදර්ශ උතුම්ය කියන කියමන අපි කවුරුත් අහලා තියෙනවා. මොකද ඒකට හේතුව අවවාදයේ කනට ඇහෙන එකක් ආදර්ශය ඇහැට පේන එකක්. කනට කොයි විදිහේ දේවල් ඇහුණත් ඇහැට පෙනෙන දේ ඒ විදිහට නැත්නම් අර කනට ඇහෙන දේ විශ්වාස කරන්නේ නැහැ. ඒ විදිහේ යුගයක් මේක. එතකොට කනට ඇහෙන විදිහට කෑ ගහන්නේ නැතුව ඇහැට පේන විදිහට තමන්ගේ චර්යාව හරි ගස්සගත්තොත් පෙන්වන්න නෙවෙයි අවංකවම ඒ ආයතනවල ඒ ගෙදර දොරවල් වල තමන්ගේ චර්යාව යටත් පිළිසෙන නාම මට්ටමින් අර කියාපු සීලාදී ගුණධර්ම තුලින් පංච සීලාදී ගුණධර්ම තුලින් රැක ගැනීමට උත්සාහ කරතොත් ඒකත් අර ලෙඩක් පැතිරෙනවා වගේ පැතිරෙනවා. නමුත් ලෙඩක් වගේ ඒක නරක විදිය ප්‍රතිඵල දෙන දෙයක් නෙවෙයි. ඒකට තමයි අර ගුණ සුවඳ කියලා කියන්නේ. සීල සුවඳ කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුරෙක් අවස්ථාවක ඇහුවා මේ මල් සුවඳ, මුල් සුවඳ, හර සුවඳ ආදී ඒ නොයෙකුත් සුවඳ වර්ග තියෙනවා. ඒ ඔක්කොම සුවඳ වර්ග යන්නේ යටි සුළඟටයි. උඩි සුළඟට යන සුවඳකුත් තියෙනවද කියලා අහනවා. ඒවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්දය තියෙනවා එහෙම සුවඳක්. මොකද්ද? යම් ගමක නියම් ගමක හෝ නගරයක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අර පංචශීලයේ රැකීම කරපණ නැසීම ආදී පංචශීලයේ රැකීමේ ප්‍රතිපත්තියේ දෙනනම් ඒ වගේම පරිත්‍යාගශීලී නම් තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිනම් ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා පිළිබඳව ගුණ රාවයක් කීර්ති රාවයක් මිනිසෙන් අතර පමණක් නෙවෙයි දෙවියන් අතරත් පැතිරෙනවා. හරියට අර මල් උඩුසුළඟට යටි සුළඟට පමණක් නෙවෙයි උඩුසුළඟටත් යන ඒ සුවඳක් වගේ. අන්න ඒ විදිහට අපිට හිතා ගන්න තියෙන ඒක චරිතාදර්ශයේ පිළිබඳ කථාන්තරය. ඉතින් ඒකමයි ඔය දැන් මේ කවුරුත් මම හිතන්නේ මෙතන කිසිම කෙනෙක් අඟුලිමාල චරිතය ගැන අහපු නැති කෙනෙක් නෑ කියලා ඒ තරමට කවුරුත් අහලා තියෙනවා. ඒවායේ කථා රසය වින්දනය කරනවා මිසක් ඒ කථාන්තරය තුල තියෙන ගැඹුර ඇතම් කෙනෙක් තේරුම් අරගෙන නෑ. දැන් අපේ ශාසනික චාරිත්‍රයක් තියෙනවා අලුතෙන් මහාන කරන ආහමුදුරු කෙනෙකුට අපටත් ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ ගිහිනම අහක් කළා පැවිදි නමක් දෙනවා. අමුතු නමක්. ඉතින් ඒ විදිහට නම් දීම තුලින් කාශ්‍යපලා හරියට ඉන්නවා. ආනන්දලා ඉන්නවා, රාහුලලා ඉන්නවා, කොතිකුත් ඉන්නවා. නමුත් මේ මුළු මහත් ශාසනයේ එකම අඟුලිමාලයි ඉන්නේ. කවුරුවත් ඒ නම ගන්න කැමතිත් නෑ. අපි දෙන්නේ නැත්තේ අපේ ඒ අය හිත නරක නරගනි කියලා. නමුත් ඒ කොයිතරම් ආදර්ශවත් චරිතයක්ද අඟුලිමාල. නම වෙනස් නුගුණත් ඒ අඟුලිමාල චරිතය තුල අන්නර ඛණ්ඩාශෝක ධර්මාශෝක වගේ මාන පුදුම පරිවර්තනයක් තියෙනවා. ඒ කථාන්තරය අපි යන්තමින් හිතට නගාගත්තොත් අපි මීට කලින් අවස්ථාවල ඒවා ගැන කියලා තියෙනවා. මේ පින්නතුනුත් කොටිකුත් අහලා තියෙනවා. මේකුත් මාධ්‍ය වලින්. ඉතින් ඒ සිහියට නගා ගැනීමට අවශ්‍ය ටික විතර අපි මතක් කරන්නේ. ඒ අඟුලිමාල දමනය කළේ කොහොමද බුදු පියාණන් වහන්සේ? අර තරම් අර 100,000 ගණන් දහසකටත් වැඩි කියලා කියනවා සමහර විට අර ඇඟිලි කපලා ඒ එල්ලගෙන ඉඳෙද්දී ඇඟිලි නරක් වුණාට පස්සේ ගණනාමත් එක වුණා. ඉතින් සමහර විට දහසකටත් වැඩි මිනිසුන් මරන්නේ නැති. එහෙම මරලා මව මරන්න සූදානම් වෙන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වැඩම කරලා ඒ අඟුලිමාල ඊළඟට බුදු පියාණන් වහන්සේ දැකලා එළෝගෙන ගියා. පස්සෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රകൃති ගමනෙන්ම වැඩම කළා. එතකොට අඟුලිමාල කිව්වා සිටුව මහාන කියලා. සිටුව මහාන. බුදු පියාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මම සිටියා අඟුලිමාල, නුඹත් සිටුව. එතකොට අර මේ අඟුලිමාල කියලා අපි හොරා කියලා කිව්වට දැන් මේ කාලේ හැටියට කියනවා විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්. එතකොට අර වචනේ අර්ථය තේරුණා මේ ගැඹුරු අදහස. මේ සිටුව කියලා කිව්වේ මොකද්ද? ඊළඟට අහුවා මොකද්ද කියලා මේ කියන්නේ. එහෙම කිව්වා මම මේ ප්‍රාණඝාතයෙන් නැවතීමෙන් මම හිටගත්තා. නුඹ මේ ප්‍රාණඝාතය ඔස්සේ තාම දුවනවා. ඒක නිසා මම මෙහෙම කිව්වේ. එතකොට ඒක තුලින් ගැඹුරු අදහසක් තේරුම් අරගෙන තමයි එතනම ආයුධ අතහැරලා ඔන්න ඊළඟට අර අතීතයේ අහිංසක කියලා නම තිබුණු ඒ අඟුලිමාල නියම වශයෙන්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අහිංසක වුණා. නමුත් එහෙම අහිංසක වුණාට මොකද? සමාජයේ අඟුලිමාල පිළිබඳ තිබුණු රාවය කොයිතරම් කියතොත් පැවිදි කරගෙන අඟුලිමාල හාමුදුරුවොත් එක්කගෙන බුදු පියාණන් වහන්සේ ආයසවත් නුවරට ආවට පස්සේ ජේතවනාරාමයට
ඒ බව දන්නේ නැති කොසල් රජුරෝ යුද සේනාවත් අරගෙන අඟුලිමාල යන්න සූදානම් වෙලා ටික බුදු පියාණන් වහන්සේ දැකලාම යන්න ඕන කියලා ආව අවස්ථාවේදී කොහෙද යන්නේ කියලා බුදු පියාණන් වහන්සේ විමසුවා. මම මේ බරපතල මේ විදිය භයානක හොරෙක් මේ ගම් නියම් ගම් විනාශ කරනවා මම යනවා යා අල්ලගන්න කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේ දකුණට දිගු කරලා මහරජා මේ ඉන්නේ අඟුලිමාල කිව්වා. එතකොට රජතුමා කොයිතරම් තැතිගත් ඊටමත්ම තැතිගත්තු තත්වයකටපත් වුණා. මේ මහාන වෙලේ ඉඳලා මහාන ස්වරූපය තියෙද්දි කොසල් රජතුමා පවා බයෙන් වෙවුලුවා. එතකොට එහෙමනම් අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට මිනිස්සු කොහොමද සලකන්නේ නැද්ද? පිණ්ඩපාතේ ලැබෙන්නේ නැද්ද? ඒක කියවෙනවා ඒ ධර්ම සාහිත්‍යයේ අඟුලිමාල හාමුදුරුවෝ එනකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් ඔන්න මිනිමරුවා එනවා කියනවා වගේ මේ මිනිස්සු සමහර විට ගෙවල් දොරවල් වහනවලු. පිණ්ඩපාතේ හරියට ලැබෙන්නේ නැතිලු. මේකුත් විදිය පීඩා මුල් අවස්ථාවේදී අඟුලිමාල හාමුදුරුවන්ට තිබුණා. ඒ වගේම ඒ අර පිණ්ඩපාතේ පිළිබඳව තිබුණු පීඩා පමණක් නෙවෙයි ඊළඟට භාවනා කරන්න ගියාම අඟුලිමාල හාමුදුරන්ට හිතට එන්නේ මොකද්ද? අර තමන් මිනිසුන් මරණ අවස්ථාවල ජීවිතය ඉල්ලලා ඒ කෑ ගහන විලාප කියන ආකාරයේ හිතට පේන්න පටන් ගත්තා. ඒකෝට හිත එකඟ කරගන්න බැරි නිසා ඒ සමාධිය ලබා ගන්න බැරි තත්වයක හිටිය අඟුලිමාල හාමුදුරුවෝ එබඳු අවස්ථාවක ඔන්න එක දවසක් අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩන අතරේ ගෙදරක යම් කිසි පළහිලව්වක් දැකලා තේරුම් ගත්තා මෙතන මේ ගර්භණී මාතාවකට දරුවෙකු ලැබීම පිළිබඳ ඒ බරපතල තත්වයකට පැමිණලා ඉන්නේ ඒ මිනිසුන්ගේ හැසිරීම ආකාරයෙන් ඉහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ මේ සත්වයින් කරදර වෙන ආකාරය කියන විදිය ඇඟීමක් කියවහම කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ ඔන්න තේරුම් ගත්තා දැන් වෙලාව ආවා කියලා අඟුලිමාල හාමුදුරන්ට බෙහෙත් කරන්න මොකද්ද දුන්න බෙහෙත ඔන්න කිව්වා එහෙනම් අඟුලිමාල ගිහිල්ලා ඒ නගණියට මෙන්න මේ විදිහට අසත්‍ය ක්‍රියාවක් කරන්න නගණිය මා උපන්තයකට දැන සතියක් මරලා නැහැ ඒ සත්‍යයෙන් ඔබටත් ඔබේ කුසේ සිටින දරුවාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකට කිව්වහම අඟුලිමාල හාමුදුරුවෝ කියනවා කොහොමද භාග්‍යතුන් වහන්සේ මම මේක කියන්නේ මේක සම්පජාන මුසාවාදයක් දැන බොරු කීමක් නෙවෙයිද? එතකොට මොන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි එහෙනම් අඟුලිමාල ඒ සත්‍ය ක්‍රියාව මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරන්න පොඩි සංශෝධනයක් කරන්න කොහොමද? නගණිය මා ආර්ය උත්පත්තියෙන් උපන් තෙකට මා ආර්ය උත්පත්තියෙන් උපන් තෙකට දැන් කිසිම සත්‍යක් මරලා නැහැ. ඒක පුළුවන් කිව්වා පමණක් නෙවෙයි ඊළඟට ඒක පිළි අරගෙන ගිහිල්ලා අර ගෙදර ඒ ගැමිණි මාතාවට ඒ සත්‍ය ක්‍රියාව කළ කෙනෙහිම ඒ තැනැත්තිය ඒ දරුවා නිරුපද්‍රිත වේ කටයුතු ඔක්කොම සම්පූර්ණ වුණා. ඒකට අද පවා ගෙදර දොරවල් වල මව්පියන්ට ඒ විදිහ අවස්ථාවක සිහි ගැන්වෙන්නේ අඟුලිමාල හාමුදුරුවෝ. අර කාරුණික ගුණය නිසා. ඒකට අඟුලිමාල කියන හාමුදුරුවෝ මතක් කරගෙනයි ඒ විදිහට දරු ප්‍රසූති වගේ භයානක අවස්ථාවකදී ඒ යම් ශාන්තියක් ලබා ගන්න පුළුවන් වන්නේ. මොනොතන ඊළඟට සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ බුදු පියාණන් වහන්සේ මේ මව් පක්ෂයට තියෙන කරුණාව කොයිතරම්ද කියතොත් අඟුලිමාල හාමුදුරුවන්ට මෙහිම සත්‍ය ක්‍රියාවක් උගන්වලා මේ අපට ලොකු සහනයක් ලබා දුන්නා කියන එකයි ලෝකයාගේ අදහස්, ওই මව්වරුන්ගේ අදහස. නමුත් ඒත් වශයෙන් අපි ඒකයි කිව්වේ බුදු පියාණන් වහන්සේ මේ බෙහෙත දුන්නේ අඟුලිමාල හාමුදුරුවන්ටයි. අර කලින් තිබුණු අපහසුතා දෙකක්ම මගේ හැරුණා. ජනයා දර්ශනයෙන්ම බියපත් වෙලා දුවන ගතිය නැති වුණා. ඊළඟට ඒ වගේම මෙතෙක් අඟුලිමාල හාමුදුරුවෝ තමාය කියලා හිතාගෙන හිටියේ අර මව් කුසෙන් බිහි වුණු අවස්ථාවේ ඉඳලා ඒ ගත කළ චර්යාවයි තමන්ගේ ජීවිතය හැටියට ඉතුවේ. තමන් පැවිදි වීම තුලින් නැවත උපන්නා කියන අවබෝධය තේරුම් ගත්තා. අර අරියාය ජාතියා කියන වචනේ ආර්ය උත්පත්තියෙන් උපන්නා කිව්වට පස්සේ අන්න එතෙන්දි සීමාවක් ආවා. දැන් මේ අපි පෙන්눔 කරන්නේ අර ශීල අධිෂ්ඨානය තුල තියෙන රහසයි. ශීල අධිෂ්ඨානය තුලින් කරන්නේ මොකක්ද? යම් කිසි සීමාවක් මායිමක් අපේ හිතට ලබා දෙනවා. අපේ හිතේ පැන නගින්න පුළුවන් පසුතැවිලි ආදිය වළක්වා ගැනීමට. ඉතින් ඒක නිසා තමයි මේ සිද්ධියෙන් පස්සේ මේ ධර්ම සාහිත්‍යය සඳහන් වෙන්නේ අඟුලිමාල හාමුදුරුවෝ විවේක වාසයට ගිහිල්ලා නොබෝ කලකින්ම ඉක්මනින්ම රහත් භාවය ලැබුවා කියලා. ඒකට අන්න ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ යෙදුවේ එක්තරා අපි අර සම්‍යක් ප්‍රයෝගයක් කියලා කියනවා වගේ මහා පුදුම විදිහේ ඒ මහා කාරුණික ඥානන් වහන්සේ තුල තිබෙන ඒ ශක්තිය තුලින් 아무තු උපාය මාර්ගයක් මෙතන යෙදුවේ. අර මව්පක්ෂයට සෙතක් කළා වගේම අඟුලිමාල හාමුදුරන්ට තිබුණු ගැටලු දෙකක් එතනම විසඳුවා. ජනප්‍රියත්වය කියන එක එතන වෙන ආයුධ විදිහට පාවිච්චි කිරීම නෙවෙයි. අර මේ මිනිසෙන්ට ප්‍රිය වීම. ඒයින් සැලසුණා. ඒ වගේම අර තමන්ගේ භාවනාවට බාධකයක් තිබුණු අතීත ජීවිතයේ අතීතයේ භයානක සිදුවීම් එහෙම නැත්නම් ඒ දාමරික සිදුවීම් හිතට ගලාගෙන නතර වුණා.
මොකද ඒක තමයි සත්‍යක්‍රියාව තුලින් ප්‍රත්‍යක්ෂ වුණා. ශීලයේ තියෙන වටිනාකම, ශීල සමාදානයේ තියෙන වටිනාකමයි ඔය අඟුලිමාල තුල කතාව තුලින් අපි ගන්න තියෙන්නේ. මේ පින්නතුන්ට තේරුණා කියලා හිතනවා. ඒ කියන්නේ ඒක ඒ සත්‍යක්‍රියාවක් හැටියට ඒ ශික්ෂාපදේ පාවිච්චි කළා. ඒකට අඟුලිමාල හාමුදුරුවෝ අර තරම් මිනිස්සු මරලා ජීවිතයේ අර යම්කිසි අවස්ථාවක පැවිදි වෙලා ඒ රැක්ක ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ඒ රැකසුළු කාලය තුල ඒක ඉදිරිපත් කරගෙන කළ සත්‍යක්‍රියාවෙන් අද දක්වාම සිතක් සලසන්න පුළුවන් නම් ශාන්තියක් සලසන්න පුළුවන් නම් මේ පින්නතුන්ට අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් ජීවිත කාලයක් තුල එක ශික්ෂාපදයක් හරියට රැකීම තුලින් අර වගේ සත්‍යක්‍රියාවක් කළා හෝ නොකළා හෝ කොයිතරම් ශාන්තියක් ලෝකයට කරන්න පුළුවන්ද? අන්නේ අනුව අපිට හිතා ගන්න පුළුවන් ආත්මාදර්ශය සෝත්සාහයෙන් තමන්නේ කෙලෙස් මඩ වගුරින් නැගීම තුලින් සංතානගත විප්ලවය තුලින් තමයි අපිට මේ ශාසනය රැක ගන්න පුළුවන් වන්නේ. Taman මඩ වගුරේ ගැල්ලා ඉඳලා අනිත්‍යය කොට ගන්න බෑ. කොයිතරම් උත්සාහය දුවත්. අන්නේ විදිහේ කාරණයක් මෙතන තියෙන්නේ. ඒකට අඟුලිමාල චරිතයේ ඒ තරම් ඒ ශ්‍රේෂ්ඨත්වය තමයි ඒ බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථාවකින් දේශනා කර වදාළේ. මේ පිනතුන් සමහර විට ඒ අදහස අහලත් ඇති. අපි නිතර ගාථා කීම තුළ සමානුන් දෙහිත වික්ෂිප්ත වෙනවා. ගාථාවේ අදහස කියතොත් යම් කෙනෙක් කලින් ප්‍රමාදයට වැටිලා ඉඳලා පසුව ප්‍රමාදයෙන් සිත මුදා ගන්නවා නම් ඒ තැනත්තා කළු අඳුරු වලාවෙන් මෑතුණු සඳ මණ්ඩල වගේ ලෝකය ප්‍රභාවත් කරනවා කියලා. ඊට සමාන ගාථාවක් අඟුලිමාල තෙරුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. අඟුලිමාල කියන වචනේ නම නිසා අඟුලිමාල චරිතය අතීත යට ගියා නිසා අඟුලිමාල හාමුදුරුවෝ රහත් වුණ බවත් විශ්වාස නොකළ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ හිටිය බව එක්තරා ධර්ම සාහිත්‍ය සඳහන් වෙන ප්‍රවෘත්තියකින් පේනවා. ඒ කියන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ යම් අවස්ථාවක පරිනිර්වාණයටපත් වුණාද ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. ඒ වගේම ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මේ අඟුලිමාල හාමුදුරුවෝ කොහෙද උපන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා අඟුලිමාල නම කොහෙවත් උපදින්න තත්වයක නෙවෙයි ජීවිතය කෙලවර කළේ පරිනිබ්බුතු පරිනිර්වාණයටපත් වුණා කියලා. ඒකට අර වික්ෂුන් වහන්සේලාවත් එතෙක් විශ්වාස කරලා නැහැ අඟුලිමාල හාමුදුරුවෝ රහත් වුණ බව. ඉතින් මේ අවස්ථාවේ කියා දේශනා කළ ගාථාවකත් ඒ තරිට සමානයි. එතන කියවෙනවා යම් කෙනෙකු විසින් කලින් කරන ලද අකුසලය පාපය පාප කර්ම පසුව කරන කුසලයන් බැසියේද කලින් කොයිතරම් පාප කර්ම කළා තිබුණත් පසුව කුසලයට නැඹුරු වීම තුලින් ජීවිත පරිවර්තනයක් කරගත්තා නම් ඒතනගේ කුසලයෙන් අර අකුසලයේ වැසී යාම පිළිබඳ අදහස බුදු පියාණන් වහන්සේ අන්නර කලින් කියපු උපමාවන්මයි පෙන්වන්නේ. හරියට කළු වඩාවෙන් මෑතුණු සඳ මණ්ඩල වගේ කියලා. ඒකෝනම් මේ තරම් චරිතාදර්ශ අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. අර කියපු පරාජිත චරිත වෙනුවට අපට එළියට ගන්න තියෙන්නේ අපේ අවධානය යොමු කළ යුත්තේ තරුණ පක්ෂ අවධානය යොමු කළ යුත්තේ පරාජිත චරිත රාශියක් අපේ ඒ දී පැවිදි දෙපක්ෂය පිළිබඳව අතීත කතා සාන්තාන්තරවල තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ චරිතය ගැන හිතලා බැලුවත් බුද්ධ චරිතය ගැන හිතලා බැලුවත් එතෙම අවස්ථාවල අර මාර්යා ගැන සඳහන් වෙන තැන්වල කියනවා සංගාමේ මේ මතංසෙයෝ යංචේ ජීවේ පරාජිතෝ සටනේදී මට මිය යාමේ හැකි පරාජිතයෙකු වී ජීවත් වීමට වඩා අන්න ඒකයි බුදු පියාණන් වහන්සේගේ අවවාදය. ඒකට අපට හිතන්න තියෙන්නේ පරාජිතයින් ආදර්ශයට ගැනීමවත් පරාජිතයෙකු වෙලා ජීවත් වීමවත් නෙවෙයි. කොයිතරම් පරාජයට වැටලා හිටියත් සියවරක් පරාජය වුණත් එකවරක් හරි දිනන්න උත්සාහ කරන්න ඕන. ඒ දිනේ ආරම්භය තමයි සීල ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒක නිසා අර කිව්වාගේ තමන් වැටලා ඉන්න මඩ වගුරු තමනු විදන්නේ. සතුන් මැරීමේම ඒ සත්ත්ව හිංසාවේ මාංශ රසයට ප්‍රියකමේ ඒක තුලින් පළවෙනි ශික්ෂාපදයේ කැඩීම පිළිබඳ ඒ ප්‍රාණඝාත මඩ වගුරේ ඉල්ල සිටිනවා නම් යම් කිසි පරිත්‍යාගයක් කිරීම තුලින් અભේදානයේ දීම තුලින් අන්නේකින් නැගිලා ඉන්න පුළුවන්. හොරකමින් ඊළඟට දුරාචාරයෙන් කාමීත්‍යාචාරයෙන් බොරුවෙන් ඊළඟට සුරාපානින් ඒ ආදී තමන් වැටලා ඉන්න මඩ වගුරින් නැගීමට අවංග ප්‍රයත්නයක් දරුවොත් ඒ ප්‍රයත්නයේ දිනදා ජීවිතයේ දරන අතර පංචශීලය තුලින් ඒවා වැඩිවත් ශක්තිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ විදිහට පීවි පොය දවසේ ගෙදර දොරේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ඒවා ශක්තිමත් කර ගැනීමයි මේ පොය පීවි සිල් රකින්නවා කියලා කියන්නේ. ඉතින් අට මේ වගේ පොය දවසක ඒ අතීත බෞද්ධ පින්නතුන් තමන්ගේ ඒ වස්ත්‍රයේ කිලිටුණා නම් අපි හිතමු මාසෙට දෙවරක් සිල් සමාදන් වෙන අතීත උපාසක මහතුරු කරේ මොකද? අර මේ ගිහි ජීවිතය තුළ නානාවිද බලාපොරොත්තු නැති කරදර බාධක දුක්ඛම් කටළු සතුරු උපද්‍රව මැද්දේ
තමන්ගේ ශීලයේ කිලිටි වුණා නම්, වස්ත්‍රයේ කිලිටි වුණා නම් ඒක හොද ගන්නවා. ඒක හොද ගන්නවා පොයේ දවසට. ඉතින් අපි මේ සුදු වස්ත්‍රය කියලා කියන්නේත් ඒකයි. සුදු වස්ත්‍රයෙන් යමක් සංකේතවත් වෙනවනම් සංකේතවත් කියුත්තේ ඒකයි. අන්න අර කියාපු අර එදිනදා ජීවිතේ කොතිකුත් අපේ ඒ ශීලය පිළිබඳ කිලිටි වීම ඇතිනම් පොයේ දවස තමයි මේ අවස්ථාව ඒවා ප්‍රකෘතිමත් කරගන්න, ශක්තිමත් කරගන්න. ඒ විදිහට ක්‍රමයෙන් ශක්තිමත් කරගන්න පින්වතාට තමයි ඒ තුලින් නිර්වද්‍ය සුඛය, අනවද්‍ය සුඛය කියලා කියන ලෝකයා නාඳුනන විදිහ මහා පුදුම සැපයක් අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිර්වද්‍ය සුඛය තමන්ගේ ඒ ශීලාදී ගුණ ධර්ම රකිමින් ජීවත් වෙන ගිහි පින්වතා අනිත් කෙනෙකුට හිතා ගන්න බැරි විදිහේ පුදුම විදිහේ සැපතක් සුවයක් විඳිනවා. ඒ බඳු අය අපිට ඉඳ හිටලා හරි හමු වෙලා තියෙනවා. ඒ තමන්ගේ ගුණ ශක්තිය තුලින් සත්‍යක්‍රියා කරන්න පුළුවන් තරම් පිරිසිදු ශීලයේ රැකී පින්නතුන්ට එදිනදා ජීවිතය බොහොම සැහැල්ලුවෙන් චිත්ත පීඩා නැතුව ගෙවන්න පුළුවන් වෙනවා. ඒ පමණක් නෙවෙයි තමන් බලාපොරොත්තු වෙනවා නම් ගිහි හෝවා පැවිදි හෝවා තමන්ට ඒ උත්සාහ කළ කර්මස්ථානය භාවනා කර්මස්ථානයක් තුලින් අන්න දෙවෙනි පියවරටත් එළඹෙන්න පුළුවන්. ඒකෙදි කරන්නේ අර මේ අපි සමහර මේ පින්නතුන් අහලා ඇති සිතේ ඒකාග්‍ර බව සමාධිමත් වීමට ආවරණ වශයෙන් සිටින්නේ නීවරණ ධර්ම කියන ඒවා කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, ඊළඟට නිදිමත අලස ගතිය ආදී සිතේ අතීතය පිළිබඳ පසුතැවිලි, අනාගතය පිළිබඳ නොසන්සුන්කම්, ඊළඟට දෙගිඩියාවල් සැක ඒ ආදී සිත විසිරවන දේවල් වලින් සිත මෑත් කරගෙන යම් කිසි කර්මස්ථානයක සිත යන්පත් කරගත්තා නම් අන්න අර කුසලස උපසම්පදා කියලා කිව්වා වගේ ධානාදී යම් කිසි කුසල ධර්මයකට එළඹ වාසය කරන්න ශක්තිය ලැබෙනවා. ඒ සමාධි මට්ටමයි. ඊළඟට මේ ආරම්භ කළ පිරිසුදු කර ගැනීමේ ප්‍රතිපත්තිය කාය වචනය පිරිසුදු කරගත්තා. සිත తాවකාලිකව හෝ නීවරණ ඉවත් කරලා සිත එක්තරා මට්ටමකට පිරිසුදු කරගත්තා. නමුත් මේ සංසාරේ තියෙන ලොකුම කිලුට මොකද්ද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. අවිජ්ජා පරමං මලං. කර්ම මලකඩේ ලොකුම මලකඩේ තමයි අවිද්‍යාව. ඒ මලකඩේ ඉවත් කරන්න තමයි බුදු කෙනෙක් උපදින්නේ. එතෙක් කොයිතරම් බෑම් කළත් අන්‍ය ශාස්ත්‍රුන් වරුන් නොයෙකුත් විදිහේ මාර්ග ප්‍රතිපදා දක්වුවත් මේ අවිජ්ජා මලකඩේ ඉවත් කරගන්න බෑ. ඒකට ඕන කරන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ අවබෝධය බුදු කෙනෙක් පමණයි ලෝකයට හෙළි කරන්නේ. ඒක යට තිබෙන පටිච්චසමුප්පාද ආදී ගැඹුරු ධර්ම රාශියත් එක්ක. එතකොට අන්න ඒවා තේරුම් අරගත්ත නම් යම් අවස්ථාවක විදර්ශනා වඩලා මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය තුලින් අන්න ඒ බඳු අවස්ථාවක තමයි අර අවිජ්ජා මලකඩේ ඉවත් වෙන්නේ. ඒ විදර්ශනා ඥාන ආදී කර්මස්ථානයක් තුලින් ඒවා මතු කරගෙන ඊළඟට ඒවා වැඩිමින් තමයි අර පඤ්ඤාය පරිසුද්ධිය කියලා කිව්ව ආකාරයෙන් ප්‍රඥාවෙන් පිරිසුදු බව ලබන්නේ. ඒක සංසාරේ දුකෙන් මිදීම කියලා කියන්නේත් ඒකයි. ඒක අපිට හිතා ගන්න තියෙන්නේ මේ ශාසනය ආරක්ෂා කර ගැනීම කියන එක අර වෙන කෙනෙකුට පවරලා බෑ. අපි බලාපොරොත්තු වෙන නම් ශාසනය ආරක්ෂා කරගන්න. අප තුල ශාසනය ඇති කරගන්න ඕන, දියුණු කරගන්න ඕන, ඒක පරිපූර්ණත්වයටපත් කරගන්න ඕන. ඒ විදිහට මේ සමාජයක් ධර්මයට නැඹුරු කිරීමේ කාර්යය අපට අර කිව්වා වගේ අවවාදයේ නෙවෙයි ආදර්ශය එතන ප්‍රධාන වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව අපි කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවා. කෙනෙකුට මෙන්න මේ විශාල ජීවිත පරිවර්තනයක් ඇති කර ගැනීමේ හැකියාව කිසිම කෙනෙක් බුදු පියාණන් වහන්සේ අහක දාන්නේ නැහැ. මොකද අපේ මේ දීර්ඝ සංසාරය තුල අපි ඔක්කොම පව් කරමින් නරක දේවල් කරමින් ආව නෙවෙයි. සමාජ සම්මතයට අනුව කෙනෙකු අතීත කර්ම වලට ඒවායේ විපාක වශයෙන් කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් නොයෙකුත් දුර්වලතා ඇතිව උපන්න පමණින් අපිට ඒ තැනත් අහක දාන්න බෑ. ඒ බවයි අපිට හෙළි කරලා දෙන්නේ ඇත්ත වශයෙන් මහා කරුණික බුදු පියාණන් වහන්සේ. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන විදිහේ අය බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් අහලත් ඒ රහත් වුණා කියලා කියන්නේ මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයාගේ අර කර්ම ශක්තිය ඒ අවස්ථාවල ඒවකල් කුසල ශක්තිය කුසල චක්‍රයේ කරකැවෙන වෙලාව උන්වහන්සේට පෙනෙනවා ඒ පුද්ගලයන්ගේ ඒකට කියන ආසය ආනුසය ඥාන ඒ විදිහේ විශේෂ ඥාන ශක්තියින් තිබුණා බුදු පියාණන් වහන්සේ තුල. ඒ වගේම උපාය කෞශල්‍ය ඥාන ඒ යම් පුරුෂයෙක් යම් ස්ත්‍රියක් අතීත සංසාරයේ යම් කර්මස්ථානයක් වඩලා තිබුණා නම් අනිකුත් මොනවා කළා තිබුණත් ඒ කර්මස්ථානයට සමීප විදිහේ උපදේශක් දීලා ගාථාවක් ප්‍රකාශ කරලා ඒ පැත්තට යොමු කරාම අන්න එතකොට අර බුදු පියාණන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාවත් අනිකුත් ඒකට අදාළ දේවලුත් සතිය ආදියත් උපකාර කරගෙන ඒ තැනත්තාට හෝ තැනැත්තියට මාර්ගඵල පවා ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ මාර්ගඵල ප්‍රතිවේදය කියන එක සමහර විට ධර්මය දේශනා කරන අතරත් තමයි ලැබූ බව සඳහන් වෙනවා. ධර්මය අසන අතරත් ධර්මය දේශනා කරන අතරත් ධර්මය සාකච්ඡා කරන අතරත් ධර්මය මෙනෙහි කරන අතරත්
එහෙමත් නැත්නම් යම් කිසි විශේෂ සමාධියක් වඩන අතරේ ওই විදිහට මේ විමුක්ත ආයතන නමින් හැඳින්වෙන විමුක්තිය ලබා ගන්න පුළුවන් අවස්ථා රාශියක් තියෙනවා. ඒ නිසා අපි වැඩි පහසුවට හිතාගෙන මේක මන ඇසීම් පමණකින් වෙනවා කියලා හිතන්නේ නැතුව තමා තුළ හැඟවි තිබෙන ශක්තිය ඇති කර ගැනීමට සෑහෙන දැඩි වීර්යයක් තමා තුළ ඇති කර ගන්න ඕන, මතු කර ගන්න ඕන. ඒ වීර්යය තමයි අපි අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කිව්වේ. ඒ වීර්යයේ කොට අවස්ථා තමයි ශීල සමාධි ප්‍රඥා හැටියටත් අපි දක්ුවේ. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට අත් වශයෙන්ම අපිට මේ බුද්ධ ශාසනය කියන එක අපි මේ අර කියාපු බාහිර සංකේත වලට පවරන්නේ නැතුව අත් වශයෙන් ඒවා සංකේත වල වටිනාකම තියෙන්නේ. දැන් ගොතිකුත් ඒ සංකේත සමහර විට තිබෙන්න පුළුවන්. නමුත් ඒවා අඳුන ගන්නවත් බැරි තරමට ඒ ජනතාව තිරිසන් ජීවිතයක් ගත කරනවා නම් ඒ සංකේත තුණු පමණින් එතන ඒ භූමියේ ශාසනය තියෙනවා කියලා අපිට කියන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ සංකේත ඒ විදිහේ වෙන සංකේත ගොඩ ගැසීම පමණක් නම් එහෙමනම් මේ කොතෙකුත් ඒ බුද්ධ ශාසනය තියෙනවා කියලා අපිට කියන්න අවස්ථා තිබෙනවා. දැන් කාලේ ඒ තිබෙන ගොඩනැගිලි ආදී ගැන බලනකොට ඉස්සරටත් වඩා දියුණු ගොඩනැගිලි චෛත්‍ය බුදු පිළිම ආදී කෙනෙක් සමාජයේ විදේශිකයන් පවා මහිත කරන විදිය පුදුම දේවල් තියෙනවා. නමුත් මේ රටට පැමිණි විදේශිකයන් මේ රටේ මිනිස්සුෙකුට කිට්ටු වෙන්න පුළුවන් තත්වයකවත් ඉන්නවනම් කිට්ටු වෙලා ඇසුරු කරන්න පටන් ගත්තාම මේ මිනිස්සෙක්ද තිරසනෙක්ද කියන තත්වයට වගා ඒ පමණට ඒ ගුණ ධර්ම අතින් හීනත්වයට පැමිණිච්ච බව ඒක රහසක් නෙවෙයි. ඒකට අන්න ඒක අපි කල්පනා කරන්න ඕන. ගිහි පැවිදි ભેදයක් නැතුව අපි කල්පනා කරලා කියනවනම් අර කියාපු ශාසනයත මඩේ ඒරිච්ච ශාසනයත ගොඩ ගන්න වෙන්නේ ওই විදියටයි. ඒකට අපි කවුරුත් මේ විදිය වටිනා දවසක කල්පනා කරන්න ඕන. මේව කාටවත් හරක් හැටියට කියන ඒවා නෙවෙයි. අපි අපිව මතක් කරගත යුතු දේවල්. ඒ වගේම ඒකටත් මතක් කරගදිය යුතු දේවල් නිසා මේවා කියන්නේ. තම තමන්ගේ මේ චරිතයේ මුල් තැන තියාගෙන මෙතෙක් මේ ධර්ම මාර්ගයට යොමු වීම තුලින් තමන්ගේ ජීවිතය තුළ ඇති වුණු සුළු පරිවර්තන ගැන හිතලා අච්චරට මෙච්චර නම් මෙච්චර චෝච්චරද කියලා කියනවා වගේ අපි තවත් උත්සාහ දරුවොත් කොයිතරම් දුර යන්න පුළුවන්ද? කොයිතරම් විශාල සේවයක් අනිත්‍යයට කරන්න පුළුවන්ද කියලා අන්නේ సంతානය තුලින් මේක පින්වතුන් හොඳට දන්නවා මෛත්‍රී භාවනාවාදී භාවනා දිනු කරගත්තු පින්වතුන්ට සමහර විට යම් යම් ආශ්චර්යවත් දේවල් පවා කරන්න පුළුවන්. ඒ සිත දිනු කිරීම පිරිසුදු කිරීම තුලින් එහෙම අනියම් මන්දමින් නොවේ. අන්නේ විදිහේ චිත්ත ශක්තිය තුලින් ඒ විදිහටම අපි නිතර මතක් කරන ආකාරයට මේ ලෝකයේ කෙනෙකුට උපකාර වීමේ ක්‍රම ආර්ථික මට්ටමින් පමණක් සෑහෙන්නේ නැහැ. ඒක ධාර්මික මට්ටමින් උත්කල යුතුව තිබෙනවා. අතමාරුවක් දීමෙන් පමණක් හැමතිස්සෙම කෙනෙකුට උදව් කරන්න බෑ. කොයිතරම් ධනය දුන්නත් එයාට උදව් කරන්න බැරි අවස්ථා තියෙනවා. හිතමාරුවක් දෙන්න පුළුවන් ශක්තියක් තමයි අතුල ඇති කර ගන්න ඕන. ඒ හිතමාරුවක් දීමේ ශක්තිය තියෙන්නේ කෙනෙකුට කල්යාණ මිත්‍රයෙකු වීමෙන්. කල්යාණ මිත්‍රයෙක් වීමට නම් අන්න අර කියාපු මඩ වගුරෙන් ගොඩ වීමේ ශක්තිය තමා තුළ තියෙන්න ඕන. ඒකට තමයි විදිහට ගුණ ධර්ම තුලින් තමන් සමාජයට කල්යාණ මිත්‍රයෙක් වෙනකොට අන්න අර කියාපු සමාජයේ තියෙන අසහනකාරී තත්ත්ව අර විසඳා ගන්න බැරි තියෙන ගැටලු සමහර විට ඉබේ වීම විසඳිලා යන්න පුළුවන්. යටත් පිළිසෙන් විසඳා ගන්න මාර්ගය හොයලි කර ගන්න පුළුවන්. ඒ විදිහට අපි කල්පනා කරලා බලනවා නම් මේ පින්නතුන් එතකොට හිතා ගන්න ඕන අපි මේ ඇත්ත වශයෙන්ම අපේ මේ භාග්‍යයක් හැටියට මේ ශාසන පරිහානිය අවස්ථාවේ තමන් ගුණ ධර්මයට යොමු වෙලා ගුණ ධර්ම වලට යොමු වෙලා මේ අද දවසේ මේ සුළු කාලය තුල හෝ මේ පියපෑ කීපය තුල හෝ ප්‍රතිපත්තිය වටිනාකම තේරුම් අරගෙන මේ උත්පත්තියට වඩා ප්‍රතිපත්තිය වටින බව අපි තේරුම් ගන්න ඕන. අඟුලිමාල ආදී එහෙම නැත්නම් ඊටත් වඩා සමහර විට නීච උත්පත්ති හැටියට අපි සැලකන උත්පත්තිය ලබාපු අය පවා ප්‍රතිපත්තිය තුලින් කොයිතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වුණාද කියන කල්පනා කළා අප තුලත් තිබෙන ශක්තියින් මතු කරගන්න මේ පොයේ දවසයි උපකාර කරන්න ඕනේ. මෙතෙක් මේ පින්නතුන් අද මේ වටිනා යම් කිසි ශීලයක් දස ශීලය හෝ පොහොය අට සීල හෝ ආජීවස්තුංග ශීලය හෝ ඒ ශික්ෂාපද අදිෂ්ඨාන කරගෙන ඒ වාරගීම තුලින් අර තමන්ගේ වස්ත්‍රය පිරිසුදු කරගත්තා වගේ ශීලයේ යම් යම් අඩුපාඩුකම් තියුණා නම් ඒවා පිළිබඳ ආවර්ජනා කරලා බලලා ශක්තිමත් කරගන්න අවස්ථාව අද දවසේ ලබා ගත්තා. එපමණක් නෙවෙයි භාවනා ආදී යෙදීම තුලින් අපි මේ පවත්වූ ධර්ම දේශනාව ඇසීම තුලින් බලාපොරොත්තු වෙන්න ඕන. මේ අපේ හැම කෙනෙක්ම බෞද්ධයින් වශයෙන් ගිහි හෝවා පැවිදි හෝවා ප්‍රාර්ථනාව තබාගත යුත්තේ ඉලක්කයේ වශයෙන් තබාගත යුත්තේ මේ නැවත නැවත මේ ඉපදින මේ භයානක සංසාරයෙන් මේ කර්ම චක්‍රයෙන් මිදිලා බුදු පියාණන් වහන්සේ අපිට දක්වා වදාළ නැති දානි පුනබ්භවෝ කියලා කිව්වා වගේ නැවත උත්පත්තියක් නැති කියන தത്വයට අපි හිත නගා ගැනීමයි. මොකද සංසාරයේ භයානක තැනක්. මේ අවස්ථාවේ මේ කල්යාණ මිත්‍රයන් හමු වුණත් ඊළඟට ඉපදිලා කොතන කොයි රටක කොයි දේශයක මිත්‍යා දෘෂ්ටිකෙන් අතර ඉපදිලා තිරිසනුන් අතර ඉපදිලා යක්ෂයින් අතර ඉපදිලා ප්‍රේතයින් අතර ඉපදිලා නැවත අධර්මයට යොමු වෙලා කල්ප ගණන් සමහර දුක් විඳින්න ඉඩ තියෙනවා. ඒ විදිහේ භයානක තත්ත්වයක් සංසාරේ තිබෙන නිසා
බුදු පියාණන් වහන්සේ මේ කර්ම චක්‍රයෙන් මිදීම එකම මාර්ගයයි දැක්ුවේ. කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කියපු ප්‍රඥාවේ පරිශුද්ධිත කියපු ආකාරයට මේ අපි සංසාරයේ ගෙන යන අවිද්‍යාව තෘෂ්ණාවත් මර්ධනය කළා, තුනී කරලා, ඒවත් නැති කරලා, නිරුද්ධ කරලා අපි මේ ප්‍රඥාව තුලින් මේ ජීවිතයේ යථා තත්ත්වයේ තේරුම් අරගෙන මේ පංචස්කන්ධ දුක්ගොඩට ඇති ඇලුම ඉවත් කරලා යම් අවස්ථාවක අන්න කියපු නිර්වාණ කියන උතුම් තත්ත්වය ලබා ගත්තා නම් ඒ ප්‍රත්‍යක්ෂයෙන් මෙලොවම ලබනවා අමෘතත්වය කියලා කියන්නේ ඒකයි. තවත් උපදින්නේ නැහැ. මරණය පිළිබඳ බය ඉවරයි මෙතනම. යන්නේ විදි තත්ත්වයක් අපිට අත්දකින්න බුදු පියාණන් වහන්සේ මාර්ගය දක්වලා තිබෙනවා. අන්න එතකොට ඒ තරම් අසහාය මහා පුදුම ශ්‍රේෂ්ඨ ධර්මයක් අපට ලැබිලා තියෙනවා. එතකොට මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නේ නැත්නම් මේ බඳු අවස්ථාවක අපිට මරණාසන්න අවස්ථාවේදී පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. මොනතරම් ධන ධාන්‍ය සම්පත් තිබුණත් ඒව අතහරින්න වෙන වෙලාවෙදී අපේ හිත සකස් කරගත්තේ නැහෙනේ. ගත සකස් කරගත්තා. නොයෙකුත් විදිහේ ඒ අභ්‍යාස ආදී දීලා ගත සකස් කරගත්තා. හිත සකස් කරගත්තේ නැහැ කියලා පසුතැවිලි වෙන්න වෙනවා. ඊළඟට ඒ හිතවිල්ල අනුව ගිහිල්ලා කොහේ උපදිනවද කියලා නැහැ. අනේ විදිහේ තත්ත්වයක් නිසා මේ පින්නතුන් මේ වටිනා දුර්ලභ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ආම නෙවෙයි, ආම ප්‍රයෝජනය නෙවෙයි, උපරිම ප්‍රයෝජනය ගන්න, උපරිම පරිත්‍යාගය කරන්න හිත ශක්තිමත් කර ගන්න ඕනේ. ඒකෝට මෙතෙක් මේ පින්නතුන් ඒ ධර්ම ශ්‍රවණය තුලින් අර කියාපු සීල, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදියට ඒවා ඇති කර ගැනීමට යම් යම් පිහිටක් උපකාරයක් මේ ධර්ම දේශනාවල් තුලින් ලබා ගත්තා නම් ඒවා තවදුරටත් දියුණු කර ගැනීම තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන අකිතාකික්මනින් අර කියාපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල ප්‍රතිවේදයෙන් උතුම් අමෘතත්වය උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගෙන මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනා කරගන්න. එසේම මේ තම තමන්ගේ මියගේ ඥාතිනුත් ඇතුළු අවීචයේ සිට අගනිටා දක්වා වූ සියලු සත්වයින් මේ සංසාර දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ බඳු මේ ධර්ම දේශනා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කුසල අනුමෝදන් වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් තබාගෙන මේ ගාථා කියලා දෙන්න හිතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීර්ඝතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීර්ඝතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ විවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිමිච්ච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්පජ්ජතු